හොඳයි ළමයිනි. අපි මේ කතා කරමින් ඉන්නේ ආහාර පරිරක්ෂණය පිළිබඳව. පොඩ්ඩක් මතක් කරමුද අපි මේ කතා කර ඉන්නේ මොන වගේ අවස්ථාවක් ගැනද කියලා. අපි ඉස්සෙල්ලම කිව්ව දරුවනේ ආහාර කියන්නේ මොනවද කියලා ඇත්තටම. ආහාර කියලා කිව්වේ පෝෂක එකක් කීපයක් හෝ සියල්ලම අඩංගු කෑමට ගන්න පුළුවන් දේවල්. එතකොට මේවා කෑවට පස්සේ ජීර්ණය වෙලා අවශෝෂණය වෙලා මානවයාට අවශ්‍ය එයාගේ ජීවිතය පවත්වා ගන්න අවශ්‍ය තත්ත්ව ලබා දෙනවා. ඉතින් ප්‍රශ්නයක් මතුවුණා මොනවටද ඔය කියන පෝෂක කියන්නේ කියලා. පෝෂක කියන්නේ ළමයෝ මානව පෝෂණය සඳහා අත්‍යවශ්‍යයෙන් ලැබිය යුතු සංඝටක වෙනවා. මේවා තුල නැත්නම් මේවා ආහාර වශයෙන් ගත්තාම ආපහු ඒවා දේහය තුලදී ජීර්ණය අවශෝෂණයට ලක් වෙලා පරිවෘත්තීය ක්‍රියාවට ලක් වෙලා ජීවේ පවත්වා ගන්නයි ඉතින් ආධාර වෙන්නේ. පෝෂක තුල විවිධත්වයක් තිබුණා. ඒ හන්ද කල්පනා කළා පෝෂක වර්ග කරන්න. ළමයෝ මේ වර්ගීකරණය යටතේ පෝෂක ප්‍රධාන ආකාර දෙකයි. වැඩියෙන් අවශ්‍ය වෙන පෝෂක මහා පෝෂක, සුළුවෙන් අඩංගු වන පෝෂක ක්ෂුද්‍ර පෝෂක. මහා පෝෂක යටතේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ හම්බ වෙයි. ක්ෂුද්‍ර පෝෂක යටතේ දැන් මහා පෝෂක කියන්නේ ළමයි අපි කිව්වා සාපේක්ෂව වැඩි ප්‍රමාණ වලින් තමයි අවශ්‍ය වෙන්නේ. ක්ෂුද්‍ර පෝෂක අපි කිව්වා සාපේක්ෂව අඩු ප්‍රමාණ වලින් තමයි අවශ්‍ය වෙන්නේ. තවදුරටත් ක්ෂුද්‍ර පෝෂක නම් ආකාර දෙකකට කඩාගත්තා. කොහොමද? විටමින්, ಖನಿජ ලවණ. ඉතින් සමහරු මේ විටමිනුත් ඉතින් ද්‍රාව්‍යතාව අනුව මේද ද්‍රාව්‍ය, ජල ද්‍රාව්‍ය, ಖನಿජ ලවණත් අත්‍යවශ්‍ය නැත්නම් අධිමාත්‍ර ಖනිජ, අංශු මාත්‍ර ಖනිජ ආදී වශයෙන් ඉතින් බෙදාගෙන යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පෝෂක අඩංගු. පෝෂක එකක් කීපයක් සියල්ලම අඩංගු වෙන්න පුළුවන්. කෑමට ගන්න පුළුවන් දේවල් වලට කිව්වා ආහාර කියලා. මේ ආහාරවල වෙන්න තිබිච්ච නරක ලක්ෂණයක් අපිට හම්බ වුණා. ඒක තමයි ළමයෝ ආහාර නරක් වුණා. මේකට අපි කිව්වා ආහාර නරක් වීම කියලා. කිසියම් ආහාරයක් කෑමට හේවත් පරිභෝජනයේට අයහපත් තත්වයට පත්වීම හෝ ඒ ආහාරයේ පවතින ආරක්ෂිත භාවය. ඒ කියන්නේ ආහාරය ගත්තාම ආසාදනවලට එහෙම නැත්නම් අසාත්මිකතාවයන්ට එහෙම නැත්නම් විෂවීම් වලට ලක් නොවි පැවතීම හෝ ළමයි මේ දෙකේම එකතුවට අපි කිව්වා ආහාරයක් නැත්නම් මේ දෙකම නැති වෙනවට අපි කිව්වා ආහාරයක් නරක වෙනවා කියලා. එක්ක ආහාරයක් පරිභෝජනයේට නැත්නම් කන්න බැරි තත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් ඒකේ ආරක්ෂිත භාවය නැති වෙනවා. එහෙම නැත්නම් මේ දෙකේම එකතුව. ඔය කොකටත් අපි කිව්වා ආහාර නරක වීම කියලා. ඉතින් අපිට කලින් හම්බ වුණා මේ ආහාර නරක වීම කෙරේ බලපාන විවිධ සාධක. සමහර ඒවා භෞතික සාධක, සමහර ඒවා රසායනික සාධක, සමහර ඒවා ජෛවීය සාධක. ලෝක ආහාර අර්බුදයක් පවතින අවස්ථාවක අපේ කල්පනා වුණේ මොකක්ද? මේ ආහාර නරක වීම වළක්වන්නයි. මෙන්න මේ විදිහට. කිසියම් ආහාරයේ පෝෂණීය ගුණය, වයනේ, රසයේ, සුවඳ වගේ හිතකර ලක්ෂණ නැත්නම් ඒකේ ගුණාත්මය එක්කෝ නැති වෙනවා. නැති වෙලා ගිහිල්ලා ඒක පරිභෝජනය කරන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඕකනේ ආහාර නරක වෙනවා කියලා කිව්වේ. එතකොට මෙන්න මේ ආහාර නරක වීමේ ක්‍රියාව ඒකේ පෝෂණය ආදී හිතකර ලක්ෂණ බිඳ වැටීම වළක්වලා ඒකේ ගුණාත්මය ආරක්ෂා කරලා ඒක කෘත්‍රිමව පාලනය කරන්නට යොදන්න පුළුවන් උපක්‍රම වලට අපි කිව්වා ආහාර පරිරක්ෂණය කියලා. ඒ මගින් අපට ආහාර හොඳින් හසුරවන්න පුළුවන් වුණා. ඒකට ආහාර පරිරක්ෂණය අපිට වැදගත් වුණා. ආහාර නරක වීම වැළැක්වීමේ ක්‍රියාව පරිරක්ෂණය වෙනවා වගේම ළමයි ආහාර නරක වීම වැළැක්වීමේ ක්‍රියාව පරිරක්ෂණය කියලා කියනවා වාගේ තමයි මේ ආහාර පරිරක්ෂණය වැදගත් වෙන හේතු තිබුණා. නැත්තම් පරිරක්ෂණය ඇයි වැදගත් වෙන්නේ කියලා කතා කළා. පහසුවෙන් නරක වන සුළු ආහාර කල් තියා ගන්න පුළුවන් වුණා. වසරේ යම් කාලයකට සීමා වුණු ආහාර වසර පුරාම ලබා දෙන්න පුළුවන් වුණා.
ඒ වගේම ආහාරවල ගුණාත්මය ආරක්ෂා කරන්න පුළුවන් වුණා. වෙළඳපොළ මිල ඉහළ පහළ යාම වළක්වන්න පුළුවන් වුණා. පරිභෝජනයේ පහසු ශනික ආහාර බවට පත් කරන්න පුළුවන් වුණා. ගොවීන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන් වුණා. රැකියා කරන කිවත් රැකියා නියුක්තිය වැඩි කරන්න පුළුවන් වුණා. පාරිභෝගිකයා එක තැනක ඉන්නවනම් නිෂ්පාදකයා ඈත ඉන්නවනම් නරක වෙන්නේ නැතුව පරිභෝජනය කරන්න පුළුවන් වුණා. ආහාර මගින් ආසාදන වලට ලක් වෙන එක වළක්වා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ වාගේ වැදගත්කම් ගොඩක් හින්දා අපි කල්පනා කළා ආහාර පරිරක්ෂණය කරන්න. ආහාර පරිරක්ෂණය කිරීමේ ළමයෝ ප්‍රධාන ක්‍රම වර්ග 3ක් හම්බ වුණා. මොනවද ආහාර පරිරක්ෂණ ක්‍රම? මේ වගේම තමයි ළමයෝ. නරක වීම කෙරේ බලපාන සාධකයි පරිරක්ෂණ ක්‍රමයි අතර පොඩි සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා ආහාර පරිරක්ෂණ ක්‍රමත් අපි ආකාර 3කට තමයි බෙදාගත්තේ. ආහාර භෞතික පරිරක්ෂණ ක්‍රම, ආහාර රසායනික පරිරක්ෂණ ක්‍රම, ජෛව ක්‍රම හෝ ජෛව රසායනික ක්‍රම. අපි කතා කර හිටියේ ළමයි ආහාර භෞතික පරිරක්ෂණ ක්‍රම ගැනයි. අපි කතා කර හිටියේ ආහාර භෞතික පරිරක්ෂණ ක්‍රම ගැනයි. ආහාර මත කිසියම් භෞතික හෝ යාන්ත්‍රික බලයක් යොදලා ඒක පරිරක්ෂණය කිරීමක් ගැනයි මේ යටතේ අපි කතා කළේ. එතකොට මේ යටතේ කළ හැකි ක්‍රියාවන් කීපයක් අපි හඳුනාගත්තා. පළවෙනි එක තමයි ළමයෝ වැඩි උෂ්ණත්වයකට ලක් කරලා ආහාර පරිරක්ෂණය කරනවා. දෙවෙනි ක්‍රමය තමයි අඩු උෂ්ණත්වයක් යොදාගෙන ආහාර පරිරක්ෂණය කරනවා. තුන්වෙනි ක්‍රමයක් යෝජනා වුණා ආහාර ලක් කරනවා ළමයෝ වියලීම හෙවත් විජරණය කියන ක්‍රියාවට පරිරක්ෂණය කරන්න පුළුවන් කිව්වා. හතරවෙනි ක්‍රියාව අපි කිව්වේ නෑ තාම ඉස්සරහට කියමු සාන්ද්‍රීකරණය ගැන. පස්වෙනි ක්‍රියාවට අපි කියනවා විකිරණය නැත්තම් ප්‍රකිරණය නැත්තම් ප්‍රවිකිරණය නැත්තම් ප්‍රතිකිරණය ආදී විවිධ නම් දාලා තියෙනවා. අපි කියමු ඉතින් ප්‍රවිකිරණය කියලා. ඉංග්‍රීසියෙන් නම් කියන්නේ රේඩියේෂන් කියලා විතරයි. අපි කතා කළා ළමයි ආහාර වැඩි උෂ්ණත්වයේ මගින් සංරක්ෂණය කිරීමේ ක්‍රම ගැන අපි කිව්වා එකට වැඩි උෂ්ණත්වයේ භාවිතා කිරීම කියලා. මේ යටතේ ඉතින් අපි කතා කළා තමයි ළමයෝ ප්‍රධාන උපක්‍රම දෙකක් ගැන. එකකට කිව්වා අපි ජීවාණුහරණය කියලා. ඉංග්‍රීසියෙන් කියයි ස්ටෙරිලයිසේෂන් කියලා. මේදී අපි කලේ සාපේක්ෂව හුඟක් වැඩි උෂ්ණත්වයක් යොදාගත්තා. මේ යොදා ගන්න සාපේක්ෂ වැඩි උෂ්ණත්වය මගින් අපට පෙනී ගියා ළමයි බැක්ටීරියාවන්ගේ වාසය කරන වර්ධක සෛල වලට අමතරව බීජාණුපවා මිය ගියා. ඒ නිසා දිගු ගබඩා කාලයක් ලැබුණා. හැබැයි ඉතින් හිතකර රසායනික ලක්ෂණ ගොඩක් නම් විනාශ වුණා. මේ වෙනුවට හොයාගත්ත ළමයෝ සාපේක්ෂව අඩු උෂ්ණත්වයක් භාවිතා කරලා ආහාර පරිරක්ෂණය කළ හැකි ක්‍රමයක්. මේකට අපි කියන්න පටන් ගත්තා ආහාර පැස්තරීකරණය කියලා. මේක හොයාගත්තේ ප්‍රංශ ජාතික විද්‍යාඥයෙක් වන ලුවි පාස්ටර් මහත්මයා විසින්. ඉතින් මේක තවදුරටත් අපිට වර්ග කළ හැකි වුණා. වැඩි උෂ්ණත්ව අඩු කාල එහෙම නෙවෙයි. අඩු උෂ්ණත්ව වැඩි කාල මේත කාලේ ඉඳලා වක්‍රමයක් ක්ෂණික ක්‍රමයේ හෙවත් ඉන්ස්ටන්ට් ක්‍රමය. මේ ක්‍රම දෙකටම වඩා ටිකක් වැඩි උෂ්ණත්වයක් අපි කියමු සෙන්ටිග්‍රේඩ් 80ක් වගේ දාලා ආහාර පරිරක්ෂණය කරන හැටි ගැන තමයි උතෙන්දින් කල්පනා වුනේ. ඉතින් කොහොමත් මේ වැඩි උෂ්ණත්වයට හුඟක් වෙලාවට කිරි එහෙම නැත්නම් පළතුරු බීම වගේ දේවල් තමයි ඒ කියන්නේ පළතුරු වලින් ලබා ගන්න නිෂ්පාදන තමයි පරිරක්ෂණය කරන්නේ. ඔය වගේ දෙවෙනි ක්‍රමයක් ගැන යෝජනා වුණේ ඒකට අපි කිව්වා ළමයි ආහාර අඩු උෂ්ණත්වයට ලක් කිරීමෙන් පරිරක්ෂණය කියලා. දෙවෙනි ක්‍රමය අපි හැඳින්වුවා ළමයෝ අඩු උෂ්ණත්වයට ලක් කිරීමෙන් ආහාර පරිරක්ෂණය. මේදී සාමාන්‍යයෙන් ආහාරය පවතින කාමර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් යොදාගෙනයි එයා කල් තියාගන්නේ පරිරක්ෂණය කරන්නේ.
එතකොට මේ යටතේ යොදාගත හැකි එක උපක්‍රමයක් අපිට හම්බ වුණා ළමයෝ ශීත කිරීම. ආහාර අපි සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 0 ඒ වගේම 15 10 15 වගේ අඩු උෂ්ණත්වයකට ගෙනල්ලයි මේක කල් තියාගත්තේ. හැබැයි යොදාගත්ත උෂ්ණත්වය ගොඩාක් අඩු නැති හන්දා ගබඩා කාලේ නම් අඩුයි. දෙවෙනි උපක්‍රමයකට අපි කිව්වා අධිශීත කිරීම කියලා. ආහාර අධිශීත කරනවා කියලා අපි කලේ කිසියම් ආහාරයක අපි දන්නවා තරල හේවත් ද්‍රව තියෙනවා. ආහාරයේ පවතින තරල හේවත් ද්‍රව මිදෙන උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් යොදාගෙන ආහාර පරිරක්ෂණය කළා. යම් ආහාරයක් මිදෙන උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් යොදා ගනිමින් ආහාර පරිරක්ෂණය කිරීමට අපි කිව්වා අධිශීත කිරීම කියලා. තුන්වෙනි ක්‍රමයක් වෙත අපි ගමන් කළා. මේකට අපි කිව්වා අධිශීත ගබඩා කිරීම කියලා. එහෙම නැත්නම් අධිශීත වියලීම කියලා කියන්න පුළුවන්. මේකට අපි කියන්න පුරුදු වුණා අධිශීත වියලීම කියලා. මෙහිදී අපි කලේ ඌර්ධපාතනය කියන ක්‍රියාව මගින් ආහාරයේ තියෙන තෙතමනය ඉවත් කරලා ඒක ශීත තත්ත්වයට තියෙනවට වඩා අඩු තෙතමන තත්ත්වයට පවත්වාගෙන වැඩි ගබඩා කාලයක් ලබා ගත්තා. ඉතින් ඔය ක්‍රම තමයි අපි අඩු උෂ්ණත්වයට කතා කර හිටියේ. තුන්වෙනිව අපි කතා කළා ළමයි ආහාර වියලීම කියන ක්‍රමය ගැන. ආහාර වියලීමේදී අපි කලේ ළමයි ආහාරයේ තියෙන තෙතමන අගය ඊටාම අඩු අගයකට පත් කරන එකයි. ආහාර වියලීම අපට ප්‍රධාන ආකාර දෙකකින් කළ හැකි වුණා. එකක් තමයි අපි කිව්වා ළමයෝ ස්වභාවික ක්‍රමයේ හෙවත් සූර්යාලෝකයේ යටතේ ආහාර වියලීම. මේ ස්වභාවිකව සූර්යාලෝකයේ යටතේ කියන්නේ ස්වභාවිකව ලැබෙන අවුව පාවිච්චි කරලා ආහාර වේලන්න පුළුවන්. මේක තවදුරටත් ආකාර දෙකකට බෙදා ගන්න පුළුවන් වුණා ස්වභාවික වේලීමත්. එකකට අපි කිව්වා ළමයෝ එලිමහනේ වියලීම කියලා. එලිමහනේ වියලීම යටතේ අපි කලේ වියලීමේ ක්‍රම තව එන්නේ මේ ආහාරයේ එලිමහනේ පැදුරු හරි මාගල් වල හරි මොනවා හරි දාලා වේලවුවා. ඒතර මේක තවදුරටත් සමහරු බෙදුවා පවනේ වියලීම තද සූර්යාලෝකයේ යටතේ කියලා. තද සූර්යාලෝකයේ යටතේ ආහාර වියලීමේදී ඒවායේ ගුණ හානි වෙනවා. ඒ නිසා වඩා යෝග්‍ය වෙන්නේ පවනේ වියලීමයි. හැබැයි වැඩි කාලයක් ගත වෙනවා. ඒ වගේම දූවිලි සත්ව අපද්‍රව්‍ය ආදී එකතු වෙනවා. ඒ වගේම වර්ෂාව මගින් හානි වෙනවා. ඒ වගේම ආරක්ෂාවක් නැහැ. ආසාදනයන් ලක් වෙනවා. සතුන්ගේ මල මුත්‍රා ආදී එකතු වෙනවා. ඔය වගේ ප්‍රශ්න ගොඩාක් තිබ්බ මේ එලිමහනේ වේලීම ගැන කියද්දී. දෙවනුව මේ සඳහා උපකරණයක් භාවිතා කළා. ඔයගොල්ලෝ අහලා තියෙනවා මේ හරිතාගාර ආචරණය කියලා. අන්න ඒකට සමාන්තර ක්‍රියාවලියක් මගින් වැඩ කරන උපකරණයක් ගැන කතා කළා. ඒකට අපි කිව්වා ළමයෝ ස්වභාවික වියලීම යටතේම සූර්ය විජලකාරක භාවිතය. අංක 2 ක්‍රමයට අපි කිව්වා සූර්ය විජලකාරක භාවිතය කියලා. සමහරු කිව්වා සූර්ය වියලන භාවිතය කියලා. හරිතාගාර ආචරණයට සමාන්තර ක්‍රියාවක් පින්නුම් කරන කිසියම් උපකරණයක් යොදාගෙන තමයි උපකරණයක් වල හරි සරල මෙවලමක් මේ වැඩේ අපි කළේ. මේක තවදුරටත් අපට ආකාරවලට බෙදන්න පුළුවන් වුණා. හරිතාගාර ආචරණයට සමාන්තර ක්‍රියාවක් පින්නුම් කරන මෙවලමක් භාවිතයෙන් තමයි මේ වැඩේ අපි කරන්නේ. මේක තවදුරටත් අපට බෙදන්න පුළුවන් වුණා. එකකට අපි කිව්වා ඉතින් ගෘහස්ත මට්ටමේ සූර්ය විජලකාරකය. මේක ඉතින් සාමාන්‍ය ගෙවල් වල පාවිච්චි කරන්න පුළුවන්. ඔය ආහාර පොට්ටක් ගෙදර පරිභෝජනයට වේල ගන්න පුළුවන්. කොස් ටිකක්, කොස් මදුරු ටිකක්, එහෙම නැත්නම් කෙසෙල් කෑලි ටිකක්, කහ ඉඟුරු ඔය වගේ දේවල් ඉතින් මේ වෙනුවට වාණිජ මට්ටමේ ආහාර කර්මාන්තයේ සුළු වශයෙන් ගෘහස්ත කර්මාන්තයක් විදිහට කරනවා නම් මේ සඳහා යොදාගත හැකි විජලකාරකයක් හම්බ වුණා. ඒකත් මේ හරිතාගාර ආචරණයට සමාන්තර ක්‍රියාවකින් තමයි වැඩ කරන්නේ. හැබැයි ටිකක් මහා පරිමාණව යොදා ගන්න පුළුවන්. අපි දෙවනුව ආහාර වියලීමේ දෙවනි ක්‍රමයේ වශයෙන් ඉදිරිපත් කළේ ළමයෝ
කෘතිම වියලීම කියන කතන්දරේ. කෘතිම වියලීමේදී අපි කළේ ඩ්‍රයර්ස් කියන උපකරණ භාවිතා කරලා ආහාර වියලන එකයි. මේ සඳහා අපි යොදාගත්ත කෘතිම වියලීම යටතේ ඩ්‍රයර්ස් සෙවත් වියලුම් යන්ත්‍ර. මේ වියලුම් යන්ත්‍රය යටතේ ආහාර වියලීම යටතේ අපට හමු වුණු හොඳ උදාහරණයක් තමයි ළමයෝ විශේෂයෙන්ම කිරිපිටි විසිර වියලීම කියන යාන්ත්‍රණය. මේ යටතේ අපට හමු වුණු එක උදාහරණයක් තමයි උදාහරණ මේ කිරිපිටි ස්ප්‍රේ ඩ්‍රයිං හෙවත් විසිර වියලීම. මේ කිරිපිටි විසිර වියලීම අපිට තවදුරටත් ආකාර දෙකකට බෙදා ගන්න පුළුවන් වුණා. මේකෙන් එකකට අපි කිව්වා ළමයෝ dry sprayer method හෙවත් වියලි ඉස්නා ක්‍රමය කියලා. ටැංකියක වායි කිරි දාලා ස්ප්‍රේ කරනවා හුලං පාරකට. ඉතා වේගයෙන් ගමන් කරන අධික වියලි සුළඟක් ඒකට ගාලා කිරි ස්ප්‍රේ කරපුවාම මොකද වෙන්නේ? වතුර ටික ඔක්කොම හිමාලය වශයෙන් ගිහිල්ලා කිරිපිටි වැටෙනවා. මෙන්න මේකට අපි කිව්වා ළමයෝ වියලි ඉස්නා ක්‍රමය කියලා. තව ක්‍රමයක් හම්බ වුණා. එතෙන්දී අපි කළේ විශාල අධික උෂ්ණත්වයකින් යුක්ත ඩ්‍රම් එකක් හෙවත් රෝලර් එකක් කැරකෙනවා. මේ රෝලර් එක හරි රස්නේ. මේකට අර වගේ මේ කැරකෙන ඩ්‍රම් එකට ගාලා කිරි ස්ප්‍රේ කරනවා. මේ ස්ප්‍රේ කරන කිරි අර ඩ්‍රම් එකේ හැප්පෙනවත් එක්කම චුස් ගාලා ඒකේ තියෙන ජලය ටික වාෂ්ප වෙලා ඝන කිරි පිටි හැදෙනවා. ඒක පිහියක් මගින් සූරලා පැත්තකට එක්කහුව වෙනවා. ඉතින් ඔය අපි කතා කළේ වියලීම කියන භෞතික ආහාර පරිරක්ෂණ ක්‍රමය ගැන. හරිද? අපි ඊළඟට කතා කරන්න යන්නේ හතරවෙනි ආහාර භෞතික පරිරක්ෂණ ක්‍රමය. මේකට අපි කියනවා සාන්ද්‍රීකරණය හෙවත් කන්සන්ට්‍රේෂන් කියලා. මේක වැරදි ආකල්පයක් ගන්න එපා. මේක රසායනික ක්‍රමයක් නෙමෙයි ළමයි. මේක භෞතික ක්‍රමයක්. මෙතෙන්දී අපි කරන්නේ ඇත්තටම මේකේ මූලධර්මයේ කතා කළොත් මෙතන සිද්ධ වෙන්නේ ළමයෝ ආශ්‍රිතය කියන ක්‍රියාව. සමහරු ඉංග්‍රීසියෙන් කියනවා ඔස්මොසිස් කියලා. අපි කරන්නේ මේ වාගේ දෙයක්. සාන්ද්‍ර ද්‍රාවණයක් හදලා මේකේ සාන්ද්‍රණය ඊටාම අධිකයි. මේ සාන්ද්‍ර ද්‍රාවණය තුල අපි ආහාරය ගිල්වනවා. මෙතෙන්දී ප්‍රධාන දේවල් දෙකක් වෙන්න පුළුවන්. එකක් තමයි මේ බාහිර ද්‍රාවණයේ සාන්ද්‍රණය අධික නිසා ආහාරයේ පවතින ඒක නරක් වෙන්න හේතු වන නිදහස් ජලය වේද. මේ නිදහස් ජලය මොකද වෙන්නේ? බාහිරාශෘතිය මගින් ආහාරයෙන් පිටතට ගමන් කරනවා. ආහාරයේ පවතින නිදහස් ජලය වේද එය බාහිරාශෘතිය මගින් ආහාරයෙන් පිටතට ගමන් කරනවා. ළමයි මේ විදිහට ආහාරයේ තියෙන ජලය ආහාරයෙන් පිටතට ගමන් කරනවත් එක්ක මොකද වෙන්නේ? මේ ආහාරයේ පවතින වෝටර් ඇක්ටිවිටි එක හෙවත් ජල ක්‍රියාකාරීත්වය පහළ යනවා. ජල ක්‍රියාකාරීත්වය පහළ ගියාම මේ ආහාරයේ තියෙන නිදහස් ජල ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඒක නරක් වෙන්න ශුද්ධ ජීවීන්ට යැපෙන්න තියෙන හැකියාව හෝ එහෙම නැත්නම් ඒ ආහාරයේ මත සිද්ධ වෙන්න පුළුවන් බිඳ වැටීම් අඩු වෙනවා. ද්‍රාවණ කතා කළාට සාන්ද්‍රණ වෙනස් ගැන කතා කළාට මේක රසායනික ක්‍රියාවක් නෙමෙයි ආශ්‍රිතය කියන භෞතික ක්‍රියාව. අංශුන්ගේ ගමනක් ගැන කතා කරන්නේ. අනික් අතට මොකද වෙන්නේ? මේ බාහිර ද්‍රාවණයේ සාන්ද්‍රණය අධික නිසා මේ ආහාරයේ මත යැපෙන්න කියලා හිතාගෙන ශුද්ධ ජීවීන් හරි කවුරු හරි මේ ද්‍රාවණයට ඇතුල් වුණොත් මොකද වෙන්නේ? ආහාරයේ තියෙන පෝෂණ ගුණය උදුර ගන්නම් කියලා කවුරු හරි ශුද්ධ ජීවියෙක් ඇවිල්ලා මේ ද්‍රාවණයට ඇතුල් වුණොත් මොකද කරන්නේ? එයාට සිද්ධ වෙන්නේ ආහාරයට වෙච්ච දේම තමයි. මොකද්ද? බාහිර ශ්‍රුතිය මගින් එයාගේ තියෙන විටමනයක් ඉවත් වෙලා
එයත් විජලනයේ මගින් මැරෙනවා. මෙන්න මෙහෙම බාහිර සාන්ද්‍රණයේ අධික ද්‍රාවණයක ආහාර ගිල්වා තබා පරිරක්ෂණය කිරීමට අපි කියනවා සාන්ද්‍රීකරණය හෙවත් කන්සන්ට්‍රේෂන් කියලා. යම් ආහාරයක් සාන්ද්‍ර ද්‍රාවක ගිල්ලුව විට ආහාරයේ ඇති ජලයේ බාහිර ද්‍රාවණයේ ඇති ද්‍රව්‍ය වෙත ගමන් කරලා ආහාරයේ ජල ක්‍රියාකාරීත්වය අඩු වෙලා පරිරක්ෂණය වෙනවා. මෙහිදී ආහාරයේ මත යැපෙන ශුද්ධ ජීවිනුත් මේකට ලක් වෙලා මිය යනවා. එතකොට මේක අපිට නොයෙකුත් ආකාර වලින් භාවිතා කරන්න පුළුවන් මේ සාන්ද්‍රීකරණය. මෙතෙන්දී එක පැත්තකින් අනිත් පැත්තෙන් ආහාරයේ ජල ක්‍රියාකාරීත්වය අඩු වෙලා ස්වභාවිකව වෙන්න පුළුවන් බිඳ වැටීම් පාලනය වෙනවා. උදාහරණ ආහාර ජල විච්ඡේදනය. ජල විච්ඡේදනය කියන්නේ ළමයෝ අපි ආහාරයක් ගත්තාම ඒ ආහාරය මෙන්න මෙහෙම වෙන්නේ නැතුව යනවා ළමයෝ. මෙන්න මෙහෙම වෙලා බිඳ වැටීමක් වෙන්නේ නැහැ. මේ ක්‍රියාව තමයි ජල විච්ඡේදනය කියන්නේ. දැන් මාධ්‍යයේ වතුර ගොඩක් නැති හන්දා මේ වගේ දේවල් වෙන්න විදිහක් නෑ. සිද්ධිය පැහැදිලිද? එතකොට දැනගන්න මේ ආහාර සාන්ද්‍රීකරණය අපිට ප්‍රධාන ආකාර තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි ලුණු දාන එක, අනික තමයි සීනි දාන එක, අනික තමයි පැණි එකතු කරන එක. මේ ආකාර තුනම ආහාර සාන්ද්‍රීකරණ ආකාර වෙනවා. ලුණු එකතු කරනවා කියන්නේ ළමයි අපි ආහාර අධික ලුණු සහිත ද්‍රාවණයක ගිල්වලා තියෙනවා. එතකොට බාහිර ද්‍රාවණයේ ලුණු සාන්ද්‍රණය අධික හින්දා ආහාරයේ තියෙන තෙතමනය හානි වෙන එක වැළැක්විලා සංරක්ෂණය වෙනවා. සීනි එකතු කරනවා කියන්නේ සීනි අධික ද්‍රාවණයක ආහාරය ගිල්වා තියෙනවා. ඒ වගේම පැණි එකතු කරනවා කියන්නේ බාහිර ද්‍රාවණයේ පැණි අධික නම් අපිට කරගන්න පුළුවන්. දැන් මේ ලුණු එකතු කිරීම යම් දුරකට භාවිතා කරන අවස්ථාවක් තමයි ළමයෝ අපිට දක්වන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මේ ලුණු පාවිච්චි කරන අවස්ථාවකට උදාහරණයක් විදිහට ලුණු දෙහි සෑදීම. ලුණු දෙහි පිළියෙල කිරීමේදී කරන්නේ වෙන මුකුත් නෙමෙයි අපි ආහාරය නැත්තම් ගන්නවා මෙතන තියෙන අපි හිතමු දෙහි ගෙඩියක් අරගෙන මේක කපනවා. මේ විදිහට දෙහි ගෙඩිය පළලා උඩින් මොකද කරන්නේ? ඊළඟට මේක පොඩ්ඩක් දිගෑරලා මේ විදිහට කොහොම කෑලි කෑලි දිගෑරලා ඉවර වෙලා මොකද කරන්නේ? මේක අස්සට ලුණු දානවා. ලුණු දාපුවාම මොකද වෙන්නේ? මේ ලුණු ගිහිල්ලා දෙහි ගෙඩියත් එක්ක සම්බන්ධ වෙලා ලුණු වල තියෙන අධික ආශ්‍ර පීඩනයේ හන්දා දෙහි වල තියෙන ජලය පිටතට අදිනවා. අදපුවාම දෙහි වල තියෙන ජල ප්‍රතිශතය අඩු වෙනවා. ඒක එක අතකින් කල් තියන්න හේතුවක් වෙනවා. අනික තමයි මේ මත යැපෙන්න ශුද්ධ ජීවියෙක් ආවොත් ලුණු වල තියෙන අධික සාන්ද්‍රණය මගින් එයා බහිරාශෘතියට ලක් වෙලා මැරෙනවා. උදාහරණයක් තමයි එහෙනම් ලුණු දෙහි සැකසීම. ආහාරයට සීනි එකතු කිරීමේ උදාහරණයක් අපි දක්වමු. මොකද්ද උදාහරණය? ළමයේ උදාහරණය තමයි ජෑම් පිළියෙල කිරීම, ජෑම් සෑදීම. කොහොමද ජෑම් සාදන්නේ? අපි හොඳට ඉදුරු පළතුරු අඹ වෙන්න පුළුවන්, අන්නාසි වෙන්න පුළුවන්. මොනවා හරි අරගෙන ඒකට ඒකේ පොතු හිම අයින් කරලා ඒක කුඩා කෑලි වලට කපාගෙන ඉදුණු වෙන්න ඕන. භාජනයකට දාලා ඔකට දානවා සීනි, සාන්ද්‍ර සීනි දානවා. දාලා මේක රත් කරනවා. රත් කරද්දි මොකද වෙන්නේ? සීනි උණු වෙලා සාන්ද්‍ර සීනි ද්‍රාවණයක් ඇති වෙනවා. ඒක මේ අර පළතුරු ද්‍රාවණයත් එක්ක කලවම් වෙලා අපි අර්ධ ඝන අවස්ථාවටපත් වෙනකම් මේකේ තියෙන වැඩිපුර ජලය අයින් කරනවා. ජෑම් හදද්දි මේක ලිපේ තියලා කාල් ගහද්දි මේකේ තියෙන වැඩිපුර ජලය අයින් වෙනවා. ඉතින් මෙහිමයි වාණිජ මට්ටමින් ජෑම් හදද්දී උවට නොයෙකුත් මොනවද පෙක්ටින් ආදී දේවල් දානවා. අපිට එහෙම ඉතින් වාණිජ කතාවක් නෙමෙයි මං කියන්නේ. අපි නිකන් අර මේ පළතුරු අඹ හරි අන්නාසි හරි වෙන මොනවා හරි පළතුරක් අරගෙන දිවුල් හරි ඒක පොඩි කරගෙන හරි කෑලි වල දිවුල් වල නම් අයින් කරන්න ඕන. ඊළඟට ඒක අපි මොනවා හරි භාජනයකට දාලා තාච්චියකට හරි මොකටද දාලා ඔකට සීනි ටිකක් වැඩිපුර දානවා. දාලා කාල් ගාද්දි මොකද වෙන්නේ? එක පැත්තකින් මේකේ තියෙන වැඩිපුර ජලය වාෂ්ප වෙනවා. අනිත් පැත්තෙන් මේ සීනි දිය වෙලා අර පළතුරුත් එක්ක එකතු වෙලා සාන්ද්‍ර ද්‍රාවණයක් ඇති වෙනවා.
මේ ඇති වෙන සාන්ද්‍ර ද්‍රාවණي හන්දා මොකද වෙන්නේ ළමයි? මේක විවෘත කරලා තිබ්බත් ක්ෂුද්‍ර ජීවියෙක් මේ මත යැපෙන්න ආවොත් වහා මෙයා බාහිර අසුචියට ලක් වෙලා මිය යනවා. එහෙනම් ජෑම් සෑදීම තමයි ළමයෝ සීනි එකතු කිරීමට උදාහරණයක් වෙන්නේ. මොකක්ද ජෑම් සෑදීම? තව උදාහරණයක් ඕනනම් කෝඩියල් නිෂ්පාදනය. ඔය පළතුරු බීම වර්ගයක් තියෙන්නේ කෝඩියල් කියලා. කෝඩියල් හදලා තියෙන්නේත් එහෙම තමයි. ස්වභාවික පළතුරු කෝඩියල් වල පළතුරු අරගෙන ඉතා සාන්ද්‍ර සීනි ද්‍රාවණයක් දාලා තියෙනවා. ඒකනේ කෝඩියල් වලට වතුර දාලා හදාගන්නේ. වතුර දැම්මේ නැත්තම් මේකට පොඩි වර්ණක දානවා නැත්තම් අර පාට ලා වෙන හින්දා කෝඩියල් වල සීනි සාන්ද්‍රණි හරි අධිකයි. නිකන් කෝඩියල් බිව්වොත් මේ මිනිස්සයා විජලනයට ලක් වෙලා මැරෙන්නත් පුළුවන්. මොකද? එයා නිකන් පළතුරු බීම කියලා වැරදිලා කෝඩියල් ටිකක් බිව්වොත් හුඟක් වැඩි වෙන්නේ. මේක ආහාර මාර්ගයට ගියාට පස්සේ මේකේ ආශ්‍ර පීඩනය හරි අධිකයිනේ. මොකද වෙන්නේ? වටේ තියෙන සෛල වලින් වතුර ඇදලා ගන්නවා. ඇදලා ගත්තාම වටේ තියෙන සෛල ආහාර මාර්ගයේ හෝ දෙහේ තියෙන සෛල විජලනයට ලක් වෙලා සෛල මැරෙන්න පුළුවන්. ඒ නිසා මේක මාරාන්තික වෙන්නත් පුළුවන්. ඒකයි අපි කෝඩියල් කලින් වතුර දාලා ඒ සාන්ද්‍රණي හදලා තමයි ඒක පානය කරන්නේ. ඒ වගේ කෝඩියල් කියන්නේ මේ වගේ බාහිර ආශ්‍රිතය මගින් සංරක්ෂණය කළ ආහාර වර්ගයක්. තව එකක් තමයි ආහාරයට පැණි එකතු කරනවා. මට උදාහරණයක් යෝජනා කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා මේ සමහර කට්ටිය මුව මස්, ගෝන මස් ආදී ඔය ආදිවාසීන් එහෙම වේලනවා ළමයි. වේලලා මොකද කරන්නේ? ඒවා ගිල්වනවා සාන්ද්‍ර මී පැණි ද්‍රාවණයක. සාන්ද්‍ර නැත්නම් මී පැණි ද්‍රාවණයක ගිල්ලනවා. ගිල්ලපුවාම මොකද වෙන්නේ? එකක් තමයි මේක වේලලා තියෙන අමු මස් මෙහෙම මේ මී පැණි වල ගිල්ලන්න බෑ. මේවා හොඳට වේලන්න ඕන. සමහරලාට මේ වියලී මේගොල්ල කරන්නේ අවුවටත් වඩා ඔය ගල් තලාවල එහෙම මස් තීරු කපලා පොඩ්ඩක් වේලනවා. ඊට පස්සේ මේකට දුම් ගස්සනවා. දුම් ගස්සද්දි මොකද වෙන්නේ? මේකේ තියෙන තෙතමනේ අයින් වෙනවත් එක්කම යම් ඇල්කලොයිඩ් ආදී වාෂ්පශීලී සංයෝග මගින් මේකේ ශුද්ධ ජීවීන් විනාශ කරනවා. ඊළඟට ඒ වගේ වේලලා තෙතමනේ අඩු කරලා බොහොම හයිය නිකන් උම්බලකඩ වගේ වේලාපු මස් තමයි ගෙනල්ලා අර මුව මේ මී පැණි ද්‍රාවණය ගිල්වන්නේ. එතකොට මොකද වෙන්නේ? තවත් මේකේ ජලය තිබ්බොත් දැන් මෙහෙමනේ අපි පැණි ගැනනේ කතා කරන්නේ. ආහාර පැණි වල ගිල්වීමනේ. මේකට යොදාගන්නේ මී පැණි. ඒගොල්ලෝ කරන්නේ මේ වගේ මේකට භාජන නැහැ. ඒගොල්ලෝ ඔය නොයෙකුත් ඔය ලබු කැට හරි අර කොළපත් වලින් හදපු භාජන පාවිච්චි කරන්නේ. මේ වගේ භාජනයේ මොකක් හරි සකස් කරලා ඒකට මී පැණි දාලා වියලු මස් කැබලි මේකේ ගිල්වනවා. නිකම් මස් නෙමේ වියලු මස්. සමහර වෙලාවට දුම් ගැසූ මස්. වියලු එහෙම නැත්තම් දුම් ගැසූ මස් මේකේ ගිල්වනවා. එතකොට මොකද වෙන්නේ? මේකේ තවදුරටත් එතමනේ තිබ්බොත් ආපහු බාහිර ආශ්‍රිතය මගින් ඒ වැඩිපුර තවදුරටත් තියෙන ජලය වෙනම අයින් වෙනවා. එතකොට මේක තවදුරටත් ජල ක්‍රියාකාරීත්වය අඩු සංඝටකයක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේක මත යැපෙන්න කවුරුහරි ශුද්ධ ජීවියෙක් ආවොත් එයා මේ මී පැණි ද්‍රාවණයේ සාන්ද්‍රණය මගින් විජලනයට ලක් වෙලා යනවා. මෙන්න මේ ක්‍රියාවට අපි කියනවා ආහාර සාන්ද්‍රීකරණය කියලා. මේක ආහාර පරිරක්ෂණය කිරීමේ තවත් භෞතික ක්‍රමයක් වෙනවා. හරිද? අපි දැන් කතා කළා ආහාර පරිරක්ෂණය කිරීමේ භෞතික ක්‍රම. මොනවද? වැඩි උෂ්ණත්වයේ භාවිතය, අඩු උෂ්ණත්වයේ භාවිතය, වියලීම, ඒ වගේම සාන්ද්‍රීකරණය. පස්වෙනි ක්‍රමයට අපි කියනවා ප්‍රකිරණය, ප්‍රවිකිරණය, ප්‍රතිකිරණය, තව නමක් කියනවා සිසිල් ජීවාණුහරණය. ඔය මොනවා කිව්වත් ඉංග්‍රීසියෙන් හමු වෙන්නේ රේඩියේෂන් කියලා විතරයි. මේක නවීන හා වඩා දියුණු ක්‍රමයක්. මෙතෙන්දි කරන්නේ අපි ආහාර අරගෙන ඒක පාලිත තත්ත්වයට තියාගෙන විශේෂ කිරණ වලට ලක් කරනවා. මේ විදිහට මේක හුඟක් වෙලාවට කරන දෙයක් තමයි ළමයෝ ඔය ටින් මාළු කර්මාන්තයේදී වාගේ. එතෙන්දී ඒගොල්ලෝ කරන්නේ ආහාරය අරගෙන ඒක ගබඩා කරලා නැත්නම් සමහර වෙලාවට ටින් වල ගබඩා කරනවා. ටින් වල ගබඩා කරලා
ගබඩා කළාටත් පස්සේ හෝ ගබඩා කිරීම ආසන්නයේ මේකට කිරණ වර්ග ලබා දෙනවා. X කිරණ, බීටා කිරණ, ගැමා කිරණ, ඇල්ෆා කිරණ වැනි කිරණ වර්ග භාවිතා කරනවා. X කිරණ, ඇල්ෆා කිරණ, බීටා කිරණ, ගැමා කිරණ වැනි කිරණ වර්ග භාවිතා කරපුවාම මේවා සමහර ලාට ඇතුළට ගමන් කරලා මේ ටින් කරපු ආහාරය පරිරක්ෂණය කරන්න පුළුවන්. එතකොට මේ මගින් ආහාරයේ ඉන්න දිලීර, බැක්ටීරියා ආදී මර්ධනය වෙනවා. හැබැයි ඉතින් මේක විද්‍යාත්මක මුහුණුවරකින් පාලනයක් යටතව කරන්න ඕන. එහෙම නැත්නම් සමහර වෙලාවට මේ ආහාරවල යම් යම් හානිකර තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එතකොට ඒක ටිකක් සංකීර්ණ ආහාර පරිරක්ෂණ ක්‍රියාවලියක් වෙනවා. ඒක එච්චරම අපි සාම්ප්‍රදායික වූ සාමාන්‍ය ආහාර කර්මාන්ත ශාලා තුල ඔය රේඩියේෂන් කියන ක්‍රමය එච්චර යොදාගන්නේ නැහැ. අපි කතා කළා ආහාර පරිරක්ෂණයේ යාන්ත්‍රික ක්‍රම ගැන. මොනවද? වැඩි උෂ්ණත්වය යොදා ගැනීම, අඩු උෂ්ණත්වය යොදා ගැනීම, වියලීම, සාන්ද්‍රීකරණය, ප්‍රකිරණය, ප්‍රවිකිරණය, රේඩියේෂන් හෙවත් කිරණ වර්ග යොදා ගැනීම. හොඳයි. එහෙනම් අපි ඊළඟට එමු ළමයි. මේ තියෙන්නේ මේ සඳහා යොදා ගන්න පුළුවන් નિયમિત කිරණ මාත්‍රාව භාවිතා කරන්න වැදගත්ලු. එහෙම නැත්නම් විටමින් හා පෝෂණ හානි වෙනවා. මේ සමහර ආහාර සඳහා මුලින් ටින් කරලා පසුව ප්‍රකිරණයට ලක් කරනවා. වර්තමානයේදී පාර ජම්බුල මේවට සමහරු කියනවා ළමයි UV කියලා. UV කිරණ භාවිතා කරනවා. මේ යොදා ගන්නා කිරණ වල තරංග ආයාමයේ මෙගාහර්ට්ස් 260ක් වෙන්න ඕනලු. එතකොට ශුද්‍ර ජීවී කාර්යක්ෂමතාව වැඩිලු. වැඩි ප්‍රාග්ධනයක් හා තාක්ෂණයක් අවශ්‍ය වුණාට මේකෙන් වෛරසුත් මැඩපවත්වන්න පුළුවන්. හරිද? මේ තියෙන එළවලු, පළතුරු, බිත්තර, ඉස්සන්, පොකිරිස්සන්, ටින් මාළු ඒ වාගේ ආහාර වර්ග තමයි කල් තබා ගන්න මේ ප්‍රකිරණය හෙවත් ප්‍රවිකිරණය මගින්. එහෙනම් අපි කතා කරලා ඉවරයි ආහාර පරිරක්ෂණය කිරීමේ යාන්ත්‍රික ක්‍රම ගැන. ඊළඟට කතා කරනවා ආහාර පරිරක්ෂණයේ රසායනික ක්‍රම පිළිබඳව. මේකට සමහරු කියයි ළමයෝ කෙමිකල් මෙතඩ්ස් කියලා. සමහරු කියයි මේවට ඉතින් කෙමිකල් මෙතඩ්ස් කියලා. මොකක්ද කරලා තියෙන්නේ? ආහාරයට කිසියම් රසායනික සංඝටකයක් එකතු කරලයි පරිරක්ෂණය කරන්නේ. ආකාර දෙකක් වෙනවා. එකක් තමයි ඔය කෙමිකල් එකතු කරනවා හෙවත් පරිරක්ෂණ එකතු කරනවා. අනිකට අපි කියනවා දුම් ගස්සනවා කියලා. කෙමිකල් දාන්න පුළුවන්, දුම් ගස්සන්න පුළුවන්. බලන්න ඉස්සෙල්ලම ආහාර පරිරක්ෂක එකතු කිරීම. මේ ආහාර පරිරක්ෂක වලට සමහරු කියනවා ෆුඩ් ප්‍රිසර්වේටිව්ස් කියලා. ඉතින් අකමැත්තෙන් උනත් දැනගන්න මේවා කෙමිකල් වර්ග ඉතින්. ඕනම කෙමිකල් වර්ගයක යම් අතුරු බලපෑමක් නම් තියෙන්න පුළුවන්. ඉතින් මේ ගැනත් අපි පොඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. ආහාර පරිරක්ෂකයක් යනු යම් ආහාරයක ක්ෂුද්‍ර ජීවීන් වර්ධන ක්‍රියාකාරීත්වය මෙන්ම අහිතකර රසායනික වෙනස්කම් වළක්වන්න යොදන ද්‍රව්‍යයකි. මේක කෙමිකල් එකක්. මේක දාපුවම ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය මේ රසායනික වෙනස්කම් ආදිය වළක්වා ගන්න අපට පුළුවන් වෙනවා. එතකොට මේ ආහාර පරිරක්ෂණ ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන්. ආහාර කල්තබා ගන්න යොදන දේවල් හෙවත් ආහාර පරිරක්ෂක අපට ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එක වර්ගීකරණයක් තමයි ළමයෝ මේක නිපදවලා තියෙන්නේ කොහොමද? නැත්තම් කොහෙන්ද මේක ආවේ? එහෙම නැත්තම් අපි කියනවා සෝස් එක අනුව කියලා. අපිට කියත හැකි ප්‍රභවය අනුව එහෙම නැත්තම් according to the source. කොහෙන්ද මේක අරගෙන තියෙන්නේ? according to the source. එතකොට මේ ප්‍රභවයේ නිපදවපු ආකාරයේ මත ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකක් අපිට සෝබාධාව මගින් ඉබේම හම්බ වෙන ඒවා. ඒවට අපි කියනවා ස්වභාවික ආහාර පරිරක්ෂක හෙවත්
සමහරු කියනවා මේවට natural food preservatives කියලා. මේවා ළමයෝ අපි කඩින් එහෙම ගන්න ඕනේ නැහැ. ඉතින් කඩනුත් දැන් නම් ගන්නවා තමයි. මේවා සෝබාදහම් මගින් ඉබේ ලැබුණු දේවල්. ඉස්සර කාලේ හරියට අපේ රටේ භාවිතා වෙලා තියෙනවා. මේවට කියන්නේ natural food preservatives කියලා. සාම්ප්‍රදායිකව භාවිතා කර ඇති අතර ස්වභාවික පරිසරයෙන් ගන්න පුළුවන්. ලුණු, පැණි, ගොරකා සමහර විනාකිරිත් මේ කාණ්ඩයටම යොදා ගන්නවා. පවත්ත උන්නම් සියඹලාත් අපිට දක්වන්න පුළුවන්. මේ ගොරකහා සියඹලා ගැන පොඩි බාහිර තොරතුරක් මම කියන්න කැමතියි. මේ සමහරුන්ට තියෙන ගැටලුවක් තමයි ඔය බලමාලු, කෙලවල්ලන් ආදී කාපුවාම ඇඟේ ගෙඩි පළු දාලා කසන්න ගන්නවා. ඔකට අපි කියනවා අසාත්මිකතාව හේවත් ඇලර්ජි එකක් කියලා. බලන්නේ අපි පැරණන් ළමයෝ ඒවා ගලපගත්ත ආකාරය. ඉස්සර කාලේ ওই දකුණු පළාතේ තමයි ওই බලමාලු හා කෙලවල්ලන් කියන මාරු වර්ග දෙක බහුලව කාලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ওই බලමාලු හා කෙලවල්ලන් කියන මාළු වර්ග දෙක උයන ක්‍රමයක් තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති. ඒකට කියනවා ඇඹුල් තියල් පිළියෙල කරනවා කියලා. මේ ඇඹුල් තියල් පිළියෙල කිරීමේදී ඒගොල්ලෝ මේ ගොරක, සුදු ලුණු ආදිය දාලා විශේෂ මිශ්‍රණයක් හදා ගන්නවා. මේකේ හරියට තියෙනවා ගොරකා. ඒක ඇඹුල්. ඒකනේ ඇඹුල් තියල් කියන්නේ. එතකොට මේ මිශ්‍රණය තුල මාළු උයපුවාම තමයි එකක් තමයි මේ ඇඹුල් තියල් කරපු මාළු දින කීපයක් තියාගන්න. මං කියන්නේ මාස ගාණක් නෙමෙයි. දවස් 2-3ක් වුණත් තියාගන්න පුළුවන්. ඒගොල්ලෝ ඇඹුල් තියල් වශයෙන් මාළු ප්‍රවාහනය කරනවා. ඒක වාසියක්. එතකොට ඒක එක්තරා ආකාරයක ස්වභාවික පරිරක්ෂණයක් මගින් ආහාර කල්තබාගත් අවස්ථාවක්. ඉතින් මේක තව පොඩ්ඩක් හොයාගෙන යද්දී අපිට පෙනී ගිය දෙයක් තමයි මෙහෙම කරලා තියෙන්නේ. ඇයි දන්නවද ළමයි? මේ මොනවද ඔය මේ අපි කියන බලමාලු, කෙලවල්ලන් වගේ මාළු කාපුවාම සමහරුන්ට අර ගෙඩි දාලා නැත්තම් පළු දාලා කසනවානේ, ඇලර්ජිස් එනවානේ, අසාත්මිකතාවය තියෙනවානේ. මෙන්න මේ ගොරකාවල තියෙනවා ළමයෝ ඔය ඇලර්ජිස් වළක්වන්න පුළුවන් ප්‍රොපර්ටි එකක් නැත්තම් ගති ගුණයක්. ඕකට සමහරු කියනවා ළමයෝ ප්‍රති අසාත්මික ලක්ෂණය කියලා. ඕකට සමහරු කියනවා ප්‍රති අසාත්මික ලක්ෂණය කියලා. ඉංග්‍රීසියෙන් කියනවා ළමයෝ ඇන්ටි ඇලර්ජික් ප්‍රොපර්ටි කියලා. මට මේ තොරතුරු හම්බ වුණේ මේ ඒකේ සෝස් එක කියන්න එපායි. මේ ගැන වැඩ කරපු ඔය ෆුඩ් සයන්ස් වලට උනන්දුවක් දක්වන මහත්මයෙක් තමයි. යා මේ ගැන පර්යේෂණ පවත්වලා කඩදාසි එළියට දාලා තියෙනවා. මේ ගහණයෙන් ඉන්න මට ප්‍රතිශතය හැට මතක නැහැ. ජනගහණයෙන් 100ට යම් ප්‍රමාණයකට මේ මාළු වලට තියෙන ඇලර්ජි එක තියෙනවලු. නමුත් මේ දකුණු පළාතේ එහෙම නැහැලු. ඔක්කොම මාළු කනවලු. ඒගොල්ලන්ට මේ ඇලර්ජි එක නැති කරගන්නේ ඒගොල්ලෝ මෙන්න මේ වගේ ගොරකා දාපුවාම මේ ඇලර්ජික් ප්‍රොපර්ටි එක නැති වෙනවලු. ඒක නිසා ඇඹුල් තියල් කියන ඒ විදිහට හදාපුවාම කෙලවල්ලු බලමාලු කෑවත් එහෙම ගෙඩි දාලා කසන ගතිය ආදී. ඔය විද්‍යාවේ පරණ මිනිස්සු ඔය විද්‍යාත්මක පදනම දන්නවද නැද්ද කියන්න දන්නේ නැහැ. ඒකලු ඔය ඇඹුල් තියල් කියන මසුන් පරිවහන ක්‍රමය මසුන් සකස් කිරීමේ ක්‍රමය ආවේ. පරිවහනය කියන්නත් එක හේතුවක් මට මතක් වෙනවා. ඒ කියන්නේ ළමයෝ ඉස්සර කාලේ මිනිස්සු ඔය ආහාරය කියන්නේ දැන් වගේ නෑනේ ශීතකරණ අනම්මනක් නෑ, ගමන් පහසුකමක් නෑනේ. මිනිස්සු සමහරවිට ගමන් යද්දී දින කීපයක් වන්දනාවල යද්දී එහෙම යනවා කැලීමේදී මෙහෙම. ඒතකොට ඒගොල්ලෝ කල්තබා ගන්න පුළුවන් ආහාර අරගෙන යන්න එපායි. ඒතකොට ඒගොල්ලෝ පිළියෙල කරන එක ආහාර වර්ගයක්ලු ඔය පොල් අරගෙන ඒ පොල් ගෙඩි අරන් ළමයි ඔයගොල්ලෝ දුමේ දාලා ඒකේ තියෙන තෙතමනේ අයින් කරලා ඒක
අපි කියනවා කොට තේරෙන භාෂාවෙන් කොට්ට පොල් කියලා. මේ කොට්ට පොල් කියන්නේ පොල් ගෙඩිය අරගෙන ඒක එහෙම් පිටින්ම දුමේ දාලා තියෙනවා. පොත් අයින් කරලා සමා වෙන්නේ මේ කටු අයින් කරලා. එතකොට මොකද වෙන්නේ මේකේ තියෙන තෙතමනේ අයින් වෙලා නිකන් කොප්පර නැත්තම් කොට්ට පොල් කියන තත්ත්වයටපත් වෙනවා. ඊළඟට මේක කොටලා සම්බෝලයක් හදා ගන්නවා. මේ සම්බෝලේ කල් තියා ගන්න පුළුවන්. මොකද මේකේ තෙතමනේ ගොඩක් අඩු වෙලානේ දුම් ගැසීම් මගින් මේකේ අර විෂ බීජ නැත්තම් ක්ෂුද්‍ර ජීවීන් මර්ධනය කරන සංයෝගය හැදිලා තියෙනවා. ඉතින් මේ කොට්ට පොල් සම්බෝලයයි මේ ඇඹුල් තියල් එකයි එක්කලු බත් මුල් ආදී පිළිද කරගන්න. එතකොට ඒක කල් තියා ගන්නත් පුළුවන්ලු. ඇලර්ජිස් කියන ප්‍රශ්නෙකුත් නැහැ. ඉතින් බලන්න මේගොල්ලන්ගේ මේ අපි කියන මොනවද ආහාර රටාවන් එහෙමලු පිළිද වෙලා තියෙනවා. කියලා අපිට ඔය මම දැක්කයි මහත්මයා කඩදාසි පළ කරලා තියෙනවා. ඔය අපි කියන්නේ පර්යේෂණ පත්‍රිකා කියලා ඉතින් එහෙම කියලා. ඉතින් බලන්නේ පැරණි ක්‍රියාවල යම් විද්‍යාත්මක පදනමක් තියෙනවා. මිනිස්සු ආවට ගියාට නෙමෙයි ඒ වගේ ආහාර පිළිල කරලා තියෙනවා. රයිට්. එතකොට මේවට අපි කියනවා ළමයි ස්වභාවික ආහාර පරිරක්ෂක හේවත් natural food preservatives කියලා. මේක මේ අද ඊයාපු දෙයක් නෙමෙයි ඉස්සර කාලේ ඉඳලම අපේ මිනිස්සු කරගෙන ආපු දෙයක්. එහෙනම් මොකද්ද ළමයි දෙවෙනි පරිරක්ෂක වර්ගය කෘත්‍රිම ආහාර පරිරක්ෂක. ඔබ හරි. දෙවෙනි එක හඳුනා ගන්න කෘත්‍රිම නැත්නම් රසායන ද්‍රව්‍ය. මේ යටතේ විවිධාකාර කෙමිකල්ස් පාවිච්චි කරනවා අපිට ඒවායේ නම් වැඩක් නැහැ. සෝඩියම් බෙන්සෝයේට්, සෝඩියම් සෝබේට්, පොටෑසියම් සෝබේට්, බෙන්සෝයික් අම්ලය, සෝඩියම් සල්ෆයිඩ්. දැන් මම මෙන්න මෙහෙම පොඩි මතයක් තියෙනවා මේක මේ සමහරු මේකට ගරු කරන්නේ නැහැ. මේ ළමයෝ මේ සල්ෆයිඩ් කියන කාණ්ඩේ තියෙනවනේ. මේ සල්ෆයිඩ් කියන කාණ්ඩය සමහරු අතර මතයක් තියෙනවා ළමයෝ කිසියම් ආකාරයකට පිළිකා ජනකයි කියලා. මේක මම දන්නේ නැහැ කොච්චර දුරට පොදු තත්වයක්ද කියලා. ඒ නිසා සමහරු මේක වැඩිපුර මේ සල්ෆයිඩ් පාවිච්චි කරනවා මීට් ඉන්ඩස්ට්‍රි එකේදී, මස් කර්මාන්තයේදී. ඉතින් ඒ නිසා ඕකත් එක්ක අපි නිකන් මේ වාණිජ්‍ය කතාවක් නෙමෙයි කියන්නේ සමහර ආහාර වර්ග සම්බන්ධයෙන් ලොකු සමාජ ප්‍රතිරෝධයක් තියෙනවා. ඔය නයිට්‍රයිට සල්ෆයිඩ් ආදී උදපුවාම මස් කර්මාන්තයේ සොසේජස් වගේ දේවල් පොඩි ළමයින්ට දෙන්න හොඳ නැහැ කියලා පොඩි මතයක් යන්න ඒක හේතුවක් නෙමෙයි. මොකද මේ වගේ මීට් ඉන්ඩස්ට්‍රි එකේදී මේ සල්ෆයිඩ්ස් එහෙම නැත්නම් සෝබේට්ස් හරියට පාවිච්චි කරනවා. ඒක මොකද මේ කෘත්‍රිම පරිරක්ෂක හරියට පාවිච්චි කරනවා මස් කර්මාන්තයේදී. ඒකත් එක්ක ඔය වගේ ගැටලු එනවාය කියලා මතයක් තියෙනවා. අපි දන්නේ නැහැ. මේවා සම්බන්ධ සංඛ්‍යා ලේඛන අපිට එහෙම හරියටම මතපල කරන්න බෑ. එහෙම යෝජනාවක් තියෙන බව විතරක් මම කියන්න කැමතියි. හරි. අපි කතා කළේ කෘත්‍රිම ආහාර පරිරක්ෂක ගැනයි. මේ නම් කීපයක් මතක තියාගන්න. දැන් අපි කලින් කිව්වේ ළමයෝ මොකක් ගැනද ආහාර පරිරක්ෂකවල සම්භවයේ මත අපි බෙදුවා මේවා ස්වභාවික ඒවා කෘත්‍රිම ඒවා කියලා. මෙන්න රසායනික ආහාර පරිරක්ෂකවල ක්‍රියාකාරීත්වයේ මත එක වර්ගයකට අපි කියනවා ළමයෝ ප්‍රතිඔක්සිකාරක කියලා. සමහරු මේවට කියයි ඇන්ටිඔක්සිඩන්ට්ස් කියලා. සමහරු මේවට කියයි ළමයෝ ඇන්ටිඔක්සිඩන්ට්ස් කියලා. මොකටද ඒ දන්නේ? ආහාර ඔක්සිකරණය වෙන එක වළක්වන්න. මට මතක විදිහට 2014 වගේ අවුරුද්දක ප්‍රතිඔක්සිකාරක නම් කරන්න ඇවිල්ලා තිබුණා. ඇග්‍රිකල්චර් පේපර් එකේ ආහාර සම්බන්ධ ප්‍රශ්නයකදී. මෙන්න උදාහරණ ළමයෝ ඇස්කොබික් අම්ලය, සිට්‍රික් අම්ලය, විටමින් E, ප්‍රොපයිල් ගැලේට්, තෘතික බියුටයිල් හයිඩ්‍රොක්විනෝන්, බියුටිලේටඩ් හයිඩ්‍රොක්සි ඇනිසෝල් ඔය BHA කියන්නේ ඕකයි. බියුටිලේටඩ් හයිඩ්‍රොක්සි ටොලුයින් හෙවත් BHT කියන්නේ මේ දෙක හරියට යනවා. යනවා කියන්නේ මේ highly used BHA BHT මේක විටමින් E ස්වභාවිකව හමු වෙන කෙනෙක්. ඇස්කොබික් අම්ලයත් විටමින් C නේ. ඉතින් ඒ නිසා ඒ වගේම හරියට හම්බ වෙනවා. මේ ගැන පොඩි අවබෝධයක් තියාගන්න වෙනවා. අපි කතා කළේ ක්‍රියාකාරීත්වය අනුව එක කට්ටියකට කියනවා ඒගොල්ලෝ ඔක්සිකරණය වීම වළක්වනවා නම් ප්‍රතිඔක්සිකාරක කියලා. විශේෂයෙන්ම ඔක්සිකරණය මගින් නේද ළමයෝ තෙල් වාගේ දේවල් මුඩු වෙන්නේ. ඒක වළක්වන්න පුළුවන් මේ මගින් අපිට.
ඒකයි ඇන්ටිඔක්සිඩන්ට්ස් ඒවත් ප්‍රතිඔක්සිකාරක භාවිතා කරනවා කියලා කියන්නේ. ඒ වගේම තව කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ කරන්නේ ශුද්ධ ජීවීන් ආහාරයේ ඉන්නවා නම් ඒගොල්ලෝ මරා දානවා. ඒගොල්ලන්ට සමහරු කියනවා ප්‍රතිශුද්ධ ජීවී කාරක කියලා. සමහරු කියනවා ළමයෝ ඇන්ටි මයික්‍රෝබියල් ඒජන්ට්ස්ලා කියලා. ටිකක් බර වචනයක් නේද? සමහරු කියනවා ඇන්ටි මයික්‍රෝබියල් ඒජන්ට්ස්ලා කියලා. මේගොල්ලෝ කරන්නේ කිසියම් ආකාරයකින් ආහාරයේ ශුද්ධ ජීවීන් හිටියොත් එහෙම ඒගොල්ලෝ මරලා දාන එකයි. එහෙනම් ආහාර පරිරක්ෂක ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදුවා අපි. එකක් තමයි සම්භවී මත. ඒ මත අපිට හම්බ වුණා ස්වභාවික කට්ටිය, කෘත්‍රිම කට්ටිය. එහෙම නැත්නම් ඒගොල්ලෝ කරන ක්‍රියාව මත ඇන්ටිඔක්සිඩන්ට්ස් සෙවත් ප්‍රතිඔක්සිකාරක, ඒ වගේම ඇන්ටි මයික්‍රෝබියල් කම්පවුන්ඩ්ස් සෙවත් ඒජන්ට්ස් සෙවත් ප්‍රතිශුද්ධ ජීවී කාරක. මේවා යොදාගන්නේ මොකටද? ආහාර ආශ්‍රිතව ඉන්න ශුද්ධ ජීවීන් මර්ධනය කරන්න. උදාහරණයක් තමයි බැසිට්‍රසීන්, එහෙම නැත්නම් නියොස්පොරින්. මේවාට යම් යම් චෝදනා එල්ල වෙනවා. ඉතින් මේ සමහර සමාගම් වලට ලංකාවේ නෙමෙයි නඩු ආදී පැවරු අවස්ථාත් අපිට තොරතුරු හොයාගෙන යද්දී හම්බ වෙලා තියෙනවා. හරි. ළමයෝ අපි දැන් කතා කරන්නේ රසායනික ආහාර පරිරක්ෂණය ගැනනේ. එක ක්‍රමයකට අපි කිව්වා මොකද්ද ළමයෝ? ආහාර වලට පරිරක්ෂක එකතු කරනවා. මෙන්න දෙවෙනි ක්‍රමය දුම් ගැසීම. මේ දුම් ගැසීමට සමහරු ඉංග්‍රීසියෙන් කියනවා ළමයෝ මේ පදේ යොදාගත්තට දුම් පානය කිරීම නෙමෙයි ස්මෝකින් කියලා කියන්නේ මේකට. දුම් ගස්සනවට කියන්නේ ස්මෝකින් කියලායි. ආහාරයේ පවතින ජලය ඉවත් වෙනවා. දැන් ආහාරයකට දුම් ලැබෙනකොට දුම් එක්ක ළමයෝ තාපේ එන්නේ. මේ තියෙන ආහාරේ නම් අපි දුමේ දානපුවම ආහාර වේලෙන්නේ මෙහෙමනේ ළමයි. ආහාරය මේ විදිහට තියලා මේකට දුම් ලබා දෙනවා. දුම් කියන්නේ මොනවද? රත් වූ සංවහන වායු ධාරා. මේවායේ කාබන් අංශ තියෙන ආවේනික ගන්ධයක් තියෙන එකයි. දුම උඩට යන්නේ ඒකනේ ළමයෝ. රත් වූ සංවහන වායු ධාරා තමයි දුමක් කියලා නගින්නේ. ඒක වේලිලා තියෙන්නේ. ඒක ජලයට හරි කැමතියි. ඒ නිසා දුම ගමන් කරද්දී මොකද වෙන්නේ? ආහාරයේ පවතින ජලයේ කොටසක් මේ දුමේ එක ඉවත් වෙනවා. ඒ මගින් යම් ආකාරයක ආහාර වියලීමකට ලක් වෙනවා. ඒක වැඩ. අනික තමයි ළමයෝ මේ දුම් වල පවතින විවිධ රසායනික සංයෝග. දැන් උදාහරණ මෙතන කියලා තියෙනවා සමහර ඇල්කොලොයිඩ්, ෆීනෝල්, තාර ආදී මොකද වෙන්නේ? ආහාරයේ වටේ හදනවා පොඩි අපි කියනවා කෝට් එකක්. නැත්නම් පොඩි ආරක්ෂක පටලයක් වගේ සකස් වෙනවා. ඊට අමතරව මේ කෙමිකල්ස් වල නැත්නම් මේ රසායනික සංයෝග වලට පුළුවන් ආහාරයේ ඉන්න ශුද්ධ ජීවීන් මරණ්ඩයි, ඒ වගේම ඇන්ටිඔක්සිඩන්ට් එකක් විදිහට ක්‍රියා කරන්නයි. දැන් බලන්න දුම් ගහපුවම වැඩ කීයක් වෙනවද කියලා. අපි නිකන් ආහාරයක් දුමට අල්ලනවා. එකක් තමයි ළමයෝ ජලයේ ඉවත් වෙනවා. අහන්න පුළුවන් මේ ප්‍රශ්න හදන්නේ එහෙමයි ළමයෝ. දුම් ගැසීම මගින් ආහාර පරිරක්ෂණය වන ආකාර නැත්නම් යාන්ත්‍රණයන් දක්වන්න. අපි කරන්නේ දුම් ගහන එක තමයි. මේ මගින් ආහාර පරිරක්ෂණය වන යාන්ත්‍රණයන් දක්වන්න. එකක් තමයි ළමයෝ ආහාරයේ පවතින ජලයේ ඉවත් වෙනවා. අනික තමයි ඇල්කොලොයිඩ්, ෆීනෝල, ටා ආදී මගින් ආහාර මත ටා කියන්නේ තාර වලටයි ආරක්ෂක පටලයක් සාදනවා. එතකොට ආසාදන වැලක් වෙනවා. ආහාරයට ආසාදන යන්නේ. ඊළඟට මේකේ තියෙන ෆීනෝලික් සංයෝග බැක්ටීරියා නාශකයක් වෙන ඔන්න ශුද්ධ ජීවීන් මරලා දානවා. ඒ වගේම ඔක්සිකරණයක වළක්වනවා. ඒ වගේම ශුද්ධ ජීවීන්ගේ වර්ධනය පාලනය කරනවා. ඊට අමතරව මේ දුම් වලින් ආහාරයට ආවේනික රසයක්, සුවඳක් එහෙම එකතු වෙනවා. බලන්න දුම් ගහන වැඩින් කොච්චර දේවල් වෙනවද කියලා. එතකොට දැනගන්න ළමයි මේ ආහාරවලට දුම් ගැසීම විවිධ විදිහෙන් කරන්න පුළුවන් අපිට.
හැබැයි ඊට කලින් එක දෙයක් කියනවා. මෙම දුම්වල පවතින රසායනික සංයෝග සමහර ඒවා පිළිකාකාරක ලෙස ක්‍රියා කිරීමේ අවදානමක් තියෙනවා. ඔය දුම් පානය කිරීමෙත් මේ ප්‍රශ්නේ තියෙනවානේ. ඒ නිසා දුම්වල තියෙන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 150ක ලෙස තබා ගත්තාම ඔය පිළිකාකාරක අවදානම අවම කරගන්න පුළුවන්. හරිද? මොකද මේ ලැබෙන උෂ්ණත්වයේ මත ඒකේ තියෙන අපි කියන්නේ ඉවපොරේටිව් කම්පවුන්ඩ්ස් ඉවත් වාෂ්පශීලී සංඝටක වෙනස් වෙනවා. ඒකයි හේතුව. එතකොට මේ දුම් ගැසීම ආකාර දෙකක් වෙනවා. එකකට කියනවා උණුසුම් දුම් ගැසීම නැත්නම් hot smoking කියලා. අනිකට කියනවා සිසිල් දුම් ගැසීම නැත්නම් cold smoking කියලා. දුම් ගැසීම ආකාර දෙකයි. උණුසුම් දුම් ගැසීම, සිසිල් දුම් ගැසීම. හරිද ළමයි? අපි ඉස්සෙල්ලාම බැලුවොත් එහෙම මොකක්ද මේ උණුසුම් දුම් ගැසීම? hot smoking. මෙතෙන්දි කරන්න අපි ආහාරයේ කෙලින්ම දුම ආසන්නෙන් අල්ලනවා. එතකොට අපට ලැබෙනවා ආහාරය හා ඒ අවට සෙන්ටිග්‍රේඩ් 80ක 85ක විතර උෂ්ණත්වයක්. නමුත් දුමට නිරාවරණය කරන්නේ කෙටි කාලයක් විතරයි. එතකොට මෙන්න මේ ක්‍රමයට ඇතිවන අධික උෂ්ණත්වය මගින් ආහාරයේ බාහිර වගේම අභ්‍යන්තරයේ ඉන්න ශුද්‍ර ජීවීන් විනාශ වෙනවා. මේක තමයි බාබකියු සෑදීමේදී කරන්නේ. ඔය සමහර වෙලාවට ඔය කඩවල බෝඩ් ගහලා තියෙන මෙහෙම. ඒ කියන්නේ මස් කුඩා තීරු වලට සකස් කරලා ඒකට විශේෂ සමහරු සෝස් වර්ග ආදී යොදලා තීරු කපලා පොඩි යකඩෙන් ග්‍රිල් කියලා එකක් හදලා ඒක උඩ මස් දාලා පොල් කටු අඟුරු වලින් ගින්දර දාලා එහාට මෙහාට ඕක පිරලා. හරිද? මේකට කියනවා බාබකියු සෑදීම කියලා. මේක ආහාර පරිරක්ෂණ උපක්‍රමයක්. මෙහිදී ආහාරයේ පිට මේ ලැබෙන තාපය හන්දලාමියෝ ප්‍රෝටීන් වල ගුණහානි වීමෙන් අපි කියනවා නිකන් කබුලක් වගේ හැදෙන්නේ. අපි කියන්නේ ක්‍රස්ට් එක හැදුණා කියලා. මෙතෙන්දි ක්‍රස්ට් ෆෝමේෂන් කියලා වැඩක් වෙනවා. එතකොට මෙතෙන්දි ආහාර නිකන් කළු පාට අඟුරු බවට පත් වෙන එක වළක්වනවා. ඒ පුහුණු වෙච්ච අය කරන්නේ ඒගොල්ල සෝස් තැවරීම, ගින්දර පාලනය කිරීම ආදී මගින් එක සැරේ ගොඩක් ගින්දර ලක් වෙන එක වැළැක්වීම ආදී මගින් මේ ක්‍රස්ට් එක හරි ගස්සලා ඉදිරිපත් කරනවා. ඒක මේ පිච්චිලා අඟුරු වෙන්න දෙන්නේ නැහැ. ඒක ටිකක් ඒකට ශිල්පීය නිපුණතාවක් තියෙන්න ඕන. එතකොට මේ උණුසුම් දුම් ගැසීමට අපි කියනවා hot smoking හෙවත් බාබකියු හදන එක. තව එකක් තියෙනවා ළමයෝ cold smoking කියලා. නැත්තම් සමහරු කියයි සිසිල් දුම් ගැසීම කියලා. මෙතෙන්දි කරන්නේ ආහාරයේ එක එල්ලීම අපි දුමට නිරාවරණය කරන්නේ නැහැ. ඒ වෙනුවට දුමට සෑහෙන ඈතකින් තමයි එල්ලලා තියෙන්නේ. ඒ නිසා බොහෝ විට ආහාරයේ පවතින සෙන්ටිග්‍රේඩ් 85 නෙමෙයි ළමයෝ room temperature හෙවත් කාමර උෂ්ණත්වය යටතේ. එකම දේ තමයි අර දුම මගින් ආහාරයේ රසයට වයනයට හානි වෙන්නේ නැහැ, පිච්චෙන්නේ නැහනේ. ඒ වගේම අභ්‍යන්තර ශුෂ්ම ඒ කියන්නේ හරි රසණයක් ඇති වෙන්නේ නැහනේ. ඒ නිසා ආහාරයේ අභ්‍යන්තර පෘෂ්ඨවල ඉන්න ශුද්ධ ජීවීන් මර්ධනය වෙනවා අඩුයි. හැබැයි දිගු කාලයක් දුම් ගහන්න දුන්නාම මේ මගින් ආවේනික ඇල්කලොයිඩ් නැත්තම් වාෂ්පශීලී සංයෝග හැදිලා ආහාරයේ ආවේනික රසයක් වර්ණයක් ඇති වෙනවා. ඔය ඉස්සර කාලේ දඩමස් වේලනවා කියලා කරන්නේ කට්ටිය දුමේ දාලා වේලලා ගන්නවා. නිකන් උම්බලකඩ වගේ බොහොම දැඩි තත්වයකට මස්පත් වෙනවා. right. අපි දැන් කතා කරලා ඉවරයි ආහාර පරිරක්ෂණයේ භෞතික ක්‍රම, ආහාර පරිරක්ෂණයේ රසායනික ක්‍රම. අපි දැන් කතා කරන්න යන්නේ ආහාර පරිරක්ෂණයේ ජෛව ක්‍රම. මේ ජෛව ක්‍රම වලට සමහරු කියයි ළමයෝ biological food preservation නැත්නම් preservative methods කියලා. ඔයාලට සමහරු ඉංග්‍රීසියෙන් කියයි biological food preservative methods කියලා.
හිතකර ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය මගින් ආහාර කල්තබා ගන්නවා. මෙතෙන්දී හිතකර ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා ආහාරයේ සිද්ධ වෙන භෞතික රසායනික වෙනස්කම් ආහාරවල තියෙන අහිතකර ශුද්ධ ජීවීන් වැඩිවීමට තියෙන හිතකර තත්ත්ව අහුරලා වළක්වලා සංරක්ෂණය කරනවා. අපි කරන්නේ මෙතෙන්දී ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයක් මගින් ආහාර පරිරක්ෂණය කරනවා. මේ අර්ථයේ යොදා ගන්න එක උපක්‍රමයක් තමයි ළමයෝ ෆර්මන්ටේෂන් හෙවත් පැසවීම. මෙතෙන්දී අපි කරන්නේ ආහාරයේ මත මේ ශුද්ධ ජීවී පරිරක්ෂණය යටතේ හමු වන පැසවීමේදී කරන්නේ ආහාර මත නිර්වාය ශුද්ධ ජීවීන්ට යැපීමට සලස්වලා එමගින් විශේෂ රසායනික සංයෝග උපද්දවගෙන ඒ මගින් ආහාර පරිරක්ෂණය කරනවා. ආහාර පරිරක්ෂණය වෙන්නේ මේ ශුද්ධ ජීවියා නිපදවපු විශේෂ රසායනික සංයෝග මගින්. මේ එන්සයිම් මගින් උත්ප්‍රේරණය කරන රසායනික ප්‍රතික්‍රියාවක් එවත් වෙනස් වීමක් තමයි. පැසවීම ආකාර තුනයි: ලැක්ටික් අම්ල පැසවීම, මධ්‍යසාර පැසවීම, ඇසටික් අම්ල පැසවීම. මේකුත් තියෙනවා. සමහරු මේ ආහාර පැසවීම කියන ක්‍රියාව ආහාරය නරක වීමක් වශයෙන් සලස්වනවා. නමුත් මේක අපිට ආහාර කර්මාන්තේ ආහාර පරිරක්ෂණ ක්‍රමයක් වශයෙන් යොදා ගන්න පුළුවන්. දැන් මේ කතා කරන්නේ පරිරක්ෂණ ක්‍රමයක් විදිහට. එහෙනම් පළවෙනි ක්‍රමයට අපි කියනවා ලැක්ටික් ඇසිඩ් ෆර්මන්ටේෂන් හෙවත් ලැක්ටික් අම්ල පැසවීම. මේක විශේෂයෙන්ම ළමයෝ යොදාගන්නේ කිරි නිෂ්පාදන කර්මාන්තයේදී. කිරි කර්මාන්තයේදී තමයි බහුලව මේ මූලධර්මය යොදාගන්නේ. ඒකට හේතුව ළමයි මේ කිරිවල පවතිනවා වෙනත් කිසිම ස්වභාවික ආහාරයක ස්වභාවයෙන් හමු නොවන එක්තරා කාබෝහයිඩ්‍රේට් වර්ගයක්. මේක කිරිවලටම ආවේනික කාබෝහයිඩ්‍රේටයක් නිසා සමහරු මේකට කියනවා මිල්ක් ෂුගර් හෙවත් කිරි සීනි කියලා. ඒ කියන්නේ මේක මේ කාබෝහයිඩ්‍රේටයක් නිසා මෙයාගේ නම ලැක්ටෝස් වෙනවා. කිරිවලට ආවේනික කාබෝහයිඩ්‍රේටය ලැක්ටෝස් වෙනවා. අපි මෙන්න මේ ලැක්ටෝස් කියන කාබෝහයිඩ්‍රේටය මත ළමයි නිර්වායු ශ්වසනය මගින් යැපීමට සලස්වනවා ලැක්ටෝබැසිලස්ට. මේ ශුද්ධ ජීවියාගේ නම ලැක්ටෝබැසිලස් වෙනවා. ලැක්ටෝස් මත ලැක්ටෝබැසිලස් යැපුණාම ලැබෙන ප්‍රතිඵලය තමයි ළමයෝ ලැක්ටික් අම්ලය. මෙන්න මේ ඇතිවන ලැක්ටික් අම්ලය ආම්ලික නිසා එයාට පුළුවන් ආහාර ශුද්ධ ජීවීන්ගෙන් මර්ධනය කරලා මේ ශුද්ධ ජීවීන් මර්ධනය කරලා ආහාර පරිරක්ෂණය කරන්න. එතකොට මෙතෙන්දී ඇතිවෙන ලැක්ටික් අම්ලය කියන්නේ අම්ලයක් කිරිවලට මද ඇඹුල් රසයක් එනවා. දැනගන්න මිද වූ කිරි නිෂ්පාදනය කියලා කරන්නේ, යෝගට් නිෂ්පාදනය කියලා කරන්නේ, චීස් නිෂ්පාදනය කියලා කරන්නේ ඕක තමයි. කිරිවල තියෙන ලැක්ටෝස් කාබෝහයිඩ්‍රේටය මත ශුද්ධ ජීවීන්ට යැපීමට සලස්වලා හදනවා ලැක්ටික් අම්ලය. ලැක්ටික් අම්ලය ආම්ලික හන්දා ඒක මත ශුද්ධ ජීවීන්ට යැපෙන්නේ නැහැ. ඒකයි කිරි වීදුරුවක් දුවාගෙන නිකන් මේසෙ උඩ තිබ්බොත් පැය 3-4ක් යද්දී ඕක නරක වෙලා. නමුත් කිරි හට්ටියක් මේසෙ උඩ තිබ්බොත් දවස් 2-3ක් තියන්න පුළුවන් නරක වෙන්නේ නැහැ. ඇයි හේතුව? කිරි හට්ටියක් කියන්නේ කිරි අරගෙන ලැක්ටෝබැසිලස් මගින් ලැක්ටික් අම්ලය නිපදවා පරිරක්ෂණය කළ තත්වයක්. ඒකයි කිරි හට්ටිය කිරි කද්දි මද ඇඹුල් රසක් එන්නේ. ඒ ලැක්ටික් අම්ලය නිසා. හැබැයි ඒමකින් තමයි මේක පරිරක්ෂණය වෙන්නේ. යෝගට් වලත් මද ඇඹුල් රසක් තියෙනවා. හොඳයි. එතකොට මේක බහුලව යොදා ගන්නවා කිරි නිෂ්පාදන කර්මාන්තයේදී. මේදී ඇති වෙනවා ශුද්ධ ජීවීන් මගින් ආම්ලිකතාවක් නිර්මාණය කරලා ඒකෙන් තමයි ආහාර පරිරක්ෂණය කරන්නේ.
මෙතන කියනවා ආහාරයේ පවතින ලැක්ටෝස් කාබෝහයිඩ්‍රේට් මත ක්ෂුද්‍රජීවීන් යැපීමට සැලැස්වීමෙන් ලැක්ටික් අම්ලය නිපදවනවා මේ තියෙන්නේ. මේ මගින් ක්ෂුද්‍රජීවීන්ට අහිතකර ආම්ලිකතාවයක් නිර්මාණය වෙනවා මේ බහුලව කිරි නිෂ්පාදන කර්මාන්තයේදී යොදා ගන්න. මේ උදාහරණයක් තමයි කිව්වේ. මේ තියෙන උදාහරණයක් තමයි ළමයි යෝගට් නිෂ්පාදනය. ඒ සඳහා යොදා ගන්න ක්ෂුද්‍රජීවියෙක් තමයි ස්ට්‍රෙප්ටොකොකස් තර්මොෆිලස් එහෙම නැත්නම් ලැක්ටෝබැසිලස් බල්ගේරිකස්. මෙන්න යොදා ගන්න ක්ෂුද්‍රජීවී. මේගොල්ල හදනවා යෝගට්. තව උදාහරණයක් තමයි මිද වූ කිරි. නැත්නම් අපි කියන්නේ කර්ඩ් කර්මාන්තය කියලා. මිද වූ කිරි වලට කියනවා කර්ඩ් කියලා ළමයි. ස්ට්‍රෙප්ටොකොකස් ලැක්ටිස් යොදා ගන්නවා. ස්ට්‍රෙප්ටොකොකස් ඩයිඇසිඩ් ලැක්ටිස් යොදා ගන්නවා. මේ දෙන්නටම පුළුවන් කිරි මත මේගොල්ල ක්‍රියා කරපුවාම මිද වූ කිරි හදා ගන්න පුළුවන්. තවත් ඕනනම් චීස් කර්මාන්තය. මේ යටතේ ආපහු යොදා ගන්නවා ස්ට්‍රෙප්ටොකොකස් ලැක්ටිස්, ස්ට්‍රෙප්ටොකොකස් ක්‍රිමෝරිස්. ඔන්න ක්ෂුද්‍රජීවීන් මගින් කරන එක පැසවීම් ආකාරයක් මොකක්ද? ලැක්ටික් අම්ල පැසවීම. ඊළඟට චීස් වල ඔහොම චීස් හදපුවාම ඔය විදිහට කිරි වල මෙන්න මේ බැක්ටීරියාව යපුනහම ළමයෝ ලැබෙනවා තමයි අපට චීස්. හැබැයි මේ ලැබෙන චීස් වලට දැන් අපි කිරි අරගෙන මේ කියන බැක්ටීරියාවන්ට යැපෙන්න දෙමුකෝ. එතකොට ලැබෙනවා චීස්. හැබැයි මේ චීස් වලට අපි කියනවා soft cheese එවත් අපරිණත චීස් කියලා. soft cheese එවත් මේවට අපි කියන්නේ ළමයි අපරිණත චීස් කියලා. මේවා හරියට තාම මැචුව වෙලා නැහැ. ඊළඟට මේ අපරිණත චීස් නිපදවලා මේවා ලක් කරනවා කියුරින්, එහෙම නැත්නම් ෆර්මන්ටේෂන්, එහෙම නැත්නම් පදම් කිරීම, එහෙම නැත්නම් සීසන් කිරීම කියන ක්‍රියාවට. එතෙන්දි කරන්න ළමයි මේ හදාගත්ත චීස් වෙන මොකුත් කරන්නේ නැහැ, නිකන් වායුගෝලීය රාක්කවල ගොඩ ගහලා තියෙනවා. එහෙම ගොඩ ගහලා තිබ්බහම අර කිව්ව පෙනිසිලියම්, එහෙම නැත්නම් ලැක්ටෝබැසිලස් ආදී බැක්ටීරියාව ඇවිල්ලා මේ චීස් මත ක්‍රියාත්මක වෙලා ඒගොල්ල තද චීස් නැත්නම් හાર્ඩ් චීස් බවට පත් කරනවා. ඒක සිද්ධ වෙන්නේ වායුගෝලීය වාතය සමග ගැටුනහම. එහෙම වායුගෝලීය වාතය සමග ගැටුනේ නැත්නම් ඒවා දිගටම මෘදු චීස් හෙවත් මෙලෙක් චීස් වශයෙන් පවතිනවා. ඒවා වායුගෝලීය වාතයත් එක්ක ගැටුනහම වායුගෝලීය වාසය කරන මෙන්න මේ වාගේ ක්ෂුද්‍රජීවීන් මගින් ඒවා පරිණත බවට පත් කරනවා. මම නිකම්ම උදාහරණයක් කියන්නේ දැන් ওই වෙළඳපොලේ තියෙනවා අර මේ වගේ කාඩ්බෝඩ් පෙට්ටි වල දාලා නොයෙකුත් වෙළඳ නාම වලින් චීස් වර්ග තියෙනවා. ওই චීස් වර්ග තියෙන ළමයෝ මේ වගේ ත්‍රිකෝණාකාර අපි කියන්නේ වෙජර්ස් කියලා. මෙන්න මේ වගේ පොඩි කුට්ටි වශයෙන් තමයි ওই චීස් තියෙන්නේ. ඔබ දැකලා ඇති. මේක වහලා තියෙනවා ඇලුමිනියම් පත්‍රිකාවකින්. ඇලුමිනියම් ෆොයිල් එකකින් හෙවත් ඇලුමිනියම් වලින් මේක ආවරණය කරලා තියෙන්නේ. අර පොඩි නූලක් වගේ අදපුවාම මේක විවෘත වෙනවනේ. දැන් ඔයා මේ චීස් වල තියෙන ඇලුමිනියම් පත්‍රිකාව අයින් කරලා බලපුවාම ඔයාට පේනවා මෙහෙම මේක මුරුදුයි, soft. හරි මෙහෙම ලෙල දෙනවා හරි මුරුදුයි. ඔයා මේ ඇලුමිනියම් පත්‍රිකාව ඉවත් කරලා කරන්න. එහෙම ඉවත් කරලා මේ නිරාවරණීය වූ චීස් කුට්ටි එලිමහන තියන්න බෑ. පූසෝ එහෙම කනවනේ. මේක ෆ්‍රිජ් එක ඇතුළේම ෆ්‍රිජ් එකේ දොර වහලා තියන්න බලන්න දවස් දෙක තුනක්. ඔයාට දේවල් දෙකක් දකින්න හම්බ වෙයි. එකක් තමයි මේ ලෙල දීපු මුරුදු චීස් කුට්ටිය තද වෙලා. මෙයා බොහොම හાર્ඩ් වෙලා එක පැත්තකින්. අනික් පැත්තෙන් මෙයාගේ කලර් එක තද කහ පාට හැරිලා. මොකද්ද වෙලා තියෙන්නේ? මෙයා මැචුව වෙලා තියෙන්නේ.
කවුරු මගින්ද? මේ ෆ්‍රිජ් එක ඇතුලේ වාසය කරපු ශුද්‍ර ජීවීන් මගින්. ඒගොල්ලම තමයි එලිමහනේ තියෙන්නේ. ඉතින් මේකට අපි කියනවා ලපටි චීස් මේ මේරු චීස්. රයිට්. ඊළඟට දෙවන පැසවීමේ ආහාර පරිරක්ෂණ ක්‍රමය මධ්‍යසාර කර්මාන්තය. මෙතෙන්දි කරන්නේ සීනිමය උපස්තරයක් අරගෙන ඒක මත සැකරොමයිසිස් කියන ශුද්ධ ජීවියාට යැපෙන්න සලස්වනවා. එතකොට එයා නිපදවනවා නිර්වාය පැසීම මගින් මධ්‍යසාර. ඒ මගින් අපිට මේක කෙලින්ම විකුණන්නත් පුළුවන්. පොල් රා, කිතුල් රා, වයින්, අරිෂ්ඨ, තල් රා මේ ඔක්කොම හදලා තියෙන්නේ ওই ක්‍රමයට තමයි. මධ්‍යසාර පැසවීමට ලක් කරලා මේ මධ්‍යසාර මගින් තමයි මේ ආහාර නිෂ්පාදනය වෙලා තියෙන්නේ. ඊළඟට ඇසටික් අම්ල පැසවීමක් හම්බ වෙනවා. අර ලබාගත් මධ්‍යසාර මත ඇසටික් අම්ලය යැපෙන්න ලබා දුන්නොත් අපට මේ මගින් සමාවෙන්න අර ලබාගත් මධ්‍යසාරයේ මත ඇසිඩෝබැක්ටර් යැපෙන්න සලස්වා දුන්නොත් අපට මේ මගින් ඇසටික් අම්ලය ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒකට තමයි අපි විනාකිර නිෂ්පාදනය කියලා කියන්නේ. මේක වාණිජ මට්ටමින් විනාකිර නිෂ්පාදනයේදී යොදා ගන්න උපක්‍රමයක් වෙලා තියෙනවා. ඇත්තටම මෙතෙන්දී අපි කරලා තියෙන්නේ මුලින්ම සීනිමය උපස්තරයක් යොදා ගන්නවා. තෙලිදිය ආදී නම් වලින් හැදෙන්නේ මෙයා. මෙයා මත යැපෙන්න සලස්වනවා සැකරොමයිසිස්ට. මෙයා මත සැකරොමයිසිස් කියන විශේෂයේ ජීවීන් යැපුණාට පස්සේ මොකද වෙන්නේ ළමයෝ? සීනිමය උපස්තරයෙන් අපිට මධ්‍යසාර ලැබෙනවා. ඊළඟට මේ මධ්‍යසාර අපි ලක් කරනවා ළමයි දියුණු යැපීමට ලක් කරනවා මේ මධ්‍යසාර ලබා ගත්තට පස්සේ ඇසිඩෝබැක්ටර් කියන ශුද්ධ ජීවියාට. ඇසිඩෝබැක්ටර් යපුණාට පස්සේ මොකද වෙන්නේ? නිපදවනවා මෙන්න මෙයා. මේ කවුද? ඇසටික් අම්ලය. එහෙම නැත්නම් විනාකිරි. ඒ නිසා විනාකිරි කර්මාන්තය කියන්නේ මෙන්න මේකයි. අනික් අතට විනාකිරි ආම්ලිකයි. ඒ නිසා අපිට විනාකිරි යොදලත් ආහාර පරිරක්ෂණය කරන්න පුළුවන්. අච්චාරු සෑදීමේදී කරන්නේ විනාකිරි යෙදීමෙන් ආහාර පරිරක්ෂණය කරගන්න යාන්ත්‍රණයයි. හරිද දරුවනේ? අපි ඉතින් මේ විදිහට කතා කළා තමයි ආහාර පරිරක්ෂණය කිරීමට යොදාගත හැකි විවිධ භෞතික උපක්‍රම, රසායනික උපක්‍රම හා ජෛවීය උපක්‍රම. මේවා යොදාගෙන ආහාර පරිරක්ෂණය කරනකොට දැන් අපි වර්තමානයේ සලකන දෙයක් තියෙනවා. කිසියම් ආහාරයක් පරිරක්ෂණය කරද්දී එක උපක්‍රමයක් පවණක් යොදාගෙන ඇද්ද කියන එක. මේ ක්‍රියාව වඩා ශීඝ්‍රවත් කරන්න, වඩා ඵලදායී කරන්න වර්තමාන නෙමේ අතීතයේ ඉඳන් යොදාගත් උපක්‍රමයක් තමයි ඒකාබද්ධ ආහාර පරිරක්ෂණය. ඒ කියන්නේ පරිරක්ෂණ ක්‍රම ගණනාවක් යොදා ගන්න උපක්‍රමයක්. ඒ ගැනයි අපි ඊළඟට කතා කරන්න යන්නේ පොඩ්ඩක්. ඒකාබද්ධ ආහාර පරිරක්ෂණය. compound food preservation. ආහාර පරිරක්ෂණ ක්‍රම කීපයක් සම්බන්ධ කිරීමෙන් ආහාර කල් තබා ගන්නවා. තනි ක්‍රමයක් යොදා ගන්නවට වඩා මේක වඩා කාර්යක්ෂම වෙනවා. දැන් සරල උදාහරණයක් තමයි ඇයි ලුණු දෙහි දාද්දී අපි මේ දෙහි ගෙඩිය පළලා ලුණු කැට හිර කරලා මේක අවුවේ තියන්නේ කකාරවන්න කියලා. එකක් තමයි ලුණු දෙහි වලදී ලුණු දාපුවාම සාන්ද්‍රීකරණය වෙනවා. අනික තමයි කකාරවන්න කියලා අවුවේ තියපුවාම වියලීම සිද්ධ වෙනවා. ස්වභාවික වියලීම. ක්‍රම දෙකක් එක සැරේ යොදාගෙන තියෙනවා. ඒක එදත් එහෙමයි අදත් ඒ වැඩේ කරනවා. ආහාර පරිරක්ෂණය වඩා ඵලදායී වෙන්න
පරිරක්ෂණ ක්‍රම එකට වඩා වැඩි සංඛ්‍යාවක් එක්ව භාවිතා කරනවා. මේක වඩා කාර්යක්ෂම බවයි පොදු පිළිගැනීම වෙලා තියෙන්නේ. උදාහරණ කීපයක් දක්වලා තියෙනවා. ආහාර අධික තාපයේ භාවිතා කරලා ඊළඟට ජීවාණුහරණය කරලා ඊළඟට අඩු උෂ්ණත්වයේ යටතේ ගබඩා කරනවා. මනගන්න ජීවාණුහරිත වගේම පැස්චරීකරණය කරපු කිරි ෆ්‍රිජ් එකේ තියන්නේ ඒකයි. ආපහු පැසවීමට ලක් කරලා යෝගට් නිෂ්පාදනය කරලා ෆ්‍රිජ් එක ඇතුලේ තියෙනවා. රසායනික ආහාර පරිරක්ෂණය කරලා කෙමිකල්ස් දාලා ටින් කරලා ඉවර වෙලා කිරණ වර්ග ලක් කරනවා. රසායනික පරිරක්ෂණයයි ප්‍රකිරණයයි දෙකම තියෙනවා. යාන්ත්‍රීකරණය හා විජලනයට ලක් කරනවා. ආහාර යන්ත්‍ර සූත්‍ර මගින් අපි සකස් කරලා ඊළඟට ඒවා විජලනය කරනවා. එහෙම අපිට එක සැරේ ක්‍රම කීපයක් යොදා ගන්න පුළුවන්. මේකට අපි කියනවා ඉතින් තවත් ඕනනම් අපිට ඕනතරම් මේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් මේ යටතේ යෝජනා කරන්න පුළුවන්. අපිට සාම්ප්‍රදායික ක්‍රමවේදයන් ඕනතරම් යෝජනා කරන්න පුළුවන්. එකක් තමයි ලුණු දෙහි සැකසීම. දෙහි ගෙඩිය පළලා ඒකේ ලුණු කැට හිර කරපුවාම ඒකේ තියෙන තෙතමනය නැත්තම් බාහිර අශෘතිය මගින් ඉවත් වෙනවා සාන්ද්‍රීකරණය. ඊළඟට මේක අවුවේ තියෙනවා කැකෑරිය. මොකද්ද? විජලනයටත් ලක් කරනවා. එහෙම නැත්නම් මේ දඩමස් අරගෙන අපි ඉස්සරලා ඒක දුමේ දාලා වේලනවා, වියලීම කරනවා. ඊළඟට තවත් වැඩි හොඳට මොකද කරන්නේ? මී පැණි වල ගිල්වනවා. මොකද්ද? සාන්ද්‍රීකරණය. ඉතින් මේ වගේ අපිට ක්‍රම ගණනාවක් ඒකාබද්ධව යෙදීමෙන් වඩා සාර්ථකව ආහාර පරිරක්ෂණය කළ හැකි බව තමයි පළවෙනි. දඩමැස් මී පැණි වල ගිල්වීම තව උදාහරණයක්. හොඳයි. ඉතින් දරුවනේ මෙන්න මේ විදිහට අපි කතා කළා ආහාර පරිරක්ෂණය කිරීමේ භෞතික, රසායනික හා ජෛවීය ක්‍රමත් ඒ වගේම මේ ක්‍රම සියල්ල ඒකාබද්ධව ඉදිරිපත් කිරීමක් ගැන. එහෙනම් අපි ආහාර පරිරක්ෂණය යටතේ කතා කරපු පාඩම මෙතකින් නිමා කරනවා. මෙවැනි පාඩමකින් යලිත් ඔබ සම හමු වන බලාපොරොත්තු වෙමි. එහෙනම් ඔබ සියලු දෙනාටම දරුවනේ ආයුබෝවන් කියලා අපි සමුගන්නවා.